තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරණීය දරුවනේ බලන්න හතර ශ්‍රේණියේ 26 වෙනි පාඩම සම්භාවිතාව. ඊටාම ලස්සන වැදගත් ලේසි පාඩමක්. සරල සිද්ධි බොහොම ලේසි. සංයුක්ත සිද්ධිය හඳුනා ගැනීම. සිද්ධියක සම්භාවිතාව ප්‍රකාශ කිරීම. සිද්ධියක අනුපූරකය හඳුනා ගැනීම. අනුපූරකයේ සම්භාවිතාව. බහිෂ්කාර සිද්ධි බහිෂ්කාර නොවන සිද්ධි. බොහොම පොඩි ටිකක් තියෙන්නේ තෝරගන්න. මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි එක එක පාරක් බලන්න. අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නය. සසම්භාවී පරීක්ෂණයක් යනු කුමක්ද? කොහොමද ඒකට උත්තර දෙන්නේ? දැන් අපි තුමු කාසියක් උඩ දානවා කියලා. කාසිය උඩ දානකොට උඩ දාන්න ඉස්සෙල්ලා අපි දන්නවා ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා සියල්ලම දන්නවා. උඩ දැම්මට පස්සේ ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. හරියටම කියන්න බෑ. ඊළඟ මේ පරීක්ෂණය නැවත නැවත සිදු කරන්න පුළුවන්. ප්‍රතිඵලවල රටාවක් නැහැ. හරිද? පළවෙනි මොකද්ද? පරීක්ෂණය කිරීමට පෙර ලැබෙන ප්‍රතිඵල සියල්ල දන්නා නමුත් පරීක්ෂණය කළාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය අපිට කියන්න බෑ. අන්න ඒක තමයි වැදගත්. අපි කියන්න ඕනේ ඒක. මොකද්ද කියන්නේ? පරීක්ෂණය කිරීමට පෙර ලැබෙන ප්‍රතිඵල සියල්ලම දන්නා නමුත් ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. හරි. තමයි ප්‍රධාන කරුණ. ප්‍රතිඵලවල රටාවක් නැති වීම. රටාවක් නැති වීම. ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නැති වෙන්න පුළුවන්. සසම්භාවී පරීක්ෂණ නැතිවීම වෙන්න පුළුවන්. හැම අනිවාර්යයෙන් මේක එහෙම වෙනවා. ඊළඟට පරීක්ෂණය නැවත කළ හැකි වීම. ඒවා තමයි වැදගත් කරුණු. සසම්භාවී පරීක්ෂණ සඳහා උදාහරණ දෙකක් දෙන්න. සමබර කාසියක්. හොර එකක් නෙමෙයි. සමබර කාසියක් උඩ දැමීම. දෙක. සවිදි ගණකාකාර ධාතු කැට වහන්සලා දැකලා තියෙනවා. ධාතු කැටයක් උඩ දෙමි. සසම්භාවී පරීක්ෂණය වට කියන්නේ. සසම්භාවී පරීක්ෂණ. දැන් කාසිය උඩ දානකොට ඉස්සෙල්ලා අපි දන්නවා මොකද්ද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. සිරස අගය. නමුත් වැටෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. උඩ දාන ගියොත් රටාවක් ඇත්තෙත් නැහැ. පරීක්ෂණය නැවත කරන්නත් පුළුවන්. අන්න ලක්ෂණ. ධාතු කැටයත් ඒ වගේ. අපි දන්නවා 1 සිට 6ට ලැබෙන්න පුළුවන් කියලා දන්නවා.
එකසරයක් උඩ දැම්ම මොකද්ද ලැබෙන්නේ කියලා දන්නේ. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන් රටාවකුත් නැහැ. හොඳයිනේ. හොඳයි. එහෙනම් අපි යමු. නියැදී අවකාශය පැහැදිලි කරන්න. එතකොට සසම්භාවී පරීක්ෂණයෙන් ලැබෙන සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය කියන්න පුළුවන්. සියලුම අවයව සසම්භාවී ඉස්සල ඇහුවේ ඒකනේ. සසම්භාවී පරීක්ෂණය සියලු ප්‍රතිඵල ඇතුළත් සියලු සිද්ධි ඇතුළත් කියන්නත් පුළුවන් කුලකය. නියැදී අවකාශය වේ. සමබර කාසියක් මෙය S කියන සංකේතය මගින් දැක්වේ. නියැදී අවකාශය sample space size තමයි දාන්නේ. කාසියක් උඩ දැම්මොත් එතකොට සිරස වැටෙන්න එක සිද්ධියක්. අගය වැටෙන්න පුළුවන්. ඒක තව සිද්ධියක්. කුලකවලදී අපි දන්නවා මේ නියැදී අවකාශයේ කාසී සිද්ධි දෙකයි ns දෙකයි කියලාත් අපි දන්නවා. නියැදී අවකාශය ලිව්වා. අපි යමු. එක සිට 6 දෙක අංග යොදන ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක්. නියැදී අවකාශය ලියන්න. එක වැටෙන්න පුළුවන්. දෙක වැටෙන්න පුළුවන්. 3 පුළුවන් 4 පුළුවන්. 5 පුළුවන් 6 පුළුවන්. ඒවනම් ns 6යි. අවයව 6යි. නියැදී අවකාශය. සිද්ධියක් යනු කිසියම් පරීක්ෂණයක නියැදී අවකාශයේ උපකුලකි. අපි මේ මිදමු. S කියන්නේ සිරස. නැත්නම් අගය නියැදී අවකාශය. එතකොට සිරස වැටීම. මේකට අපි කියන්නේ සිද්ධිය. සිද්ධියකි. අගය වැටීම තවත් සිද්ධියකි. ඒකත් සිද්ධියකි. හරි. එක නියැදී මේක නියැදී අවකාශයේ උපකුලකයක්. සිරස වැටීම. අගය වැටීම වෙන ඕනනම් ඒට දාන්න පුළුවන් සිරස වැටීම. උපකුලකයක්. B කියලා දාන්න පුළුවන්. අගය වැටීම. අර නියැදී අවකාශයේ උපකුලයක්. සංගල වරහන්. හරි. අපි යමු. අපි ආන්දනේ මොකද කියන්නේ? 1 සිට 6 දක්වා අංග යොදන ලද නැවුම්බුරු ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී නියැදී අවකාශය ලියන්න. නියැදී අවකාශය S. එතකොට 1 වෙන්න පුළුවන්. 3 වෙන්න පුළුවන්. 4 වෙන්න. අන්න මුළු නියැදී අවකාශය. අංක 4 වැටීමේ සිද්ධිය A නම් ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීමේ සිද්ධිය B නම් මොනවාද? 2 4 6. අන්න සිද්ධි දෙකක් ලිව්වා. එකක් 4 වැටීම A, ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම B. ඉරට්ට සංඛ්‍යාවක 2 4 6 ඕන එකක් වැටෙන්න පුළුවන්. ඒ නිදර්ශන එක සරල සිද්ධි. මේ බලන්න. A කියන්නේ 4. දැන් මෙතන තියෙන්නේ එක සිද්ධියයි. ඒට ඇත්තේ එක සිද්ධියක් පමණ නිසා මෙය සරල සිද්ධියකි. මේක සරල සිද්ධියක්. එක අවයවයක් විතරයි තියෙන්නේ. එක අවයවයක් පමණක් එක සිද්ධියක් පමණක් නිසා
සරල සිද්ධි. සරල සිද්ධියක්. ඊළඟට සංයුක්ත සිද්ධියක්. මේක තවත් එකක්. 6 වැටීම. මේකත් සරල සිද්ධියක්. C කියන්නේ 6යි. එක අවයවයයි තියෙන්නේ. සරල සිද්ධියක්. අන්න සංයුක්ත සිද්ධිය. දැන් අපි හිතමු M කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් වැටීම. 1 3 5. මෙතන අවයව එකකට වැඩියෙන් තියෙනවා. M සංයුක්ත සිද්ධිය. සංයුක්ත සිද්ධිය කියන්නේ අවයව එකකට වඩා වැඩි නම්. සංයුක්ත සිද්ධි කියන්නේ එකකට වඩා වැඩි නම්. සංයුක්ත සිද්ධි එකකට වඩා වැඩි. හරි. එක සිද්ධියක් නම් ඒක සරල සිද්ධියක්. එකකට වඩා වැඩි නම් දෙකක් හෝ තුනක් හෝ ඊට වැඩි නම් ඒක අපි ආවදනේ සංයුක්ත සිද්ධිය. අපි යමු. මෙතන ඔත්තේ සංඛ්‍යාවක් වැඩිීමේ සිද්ධිය සංයුක්ත සිද්ධිය. 1 3 5. ඉරට්ටේ සංඛ්‍යාවක් වැඩිවීමත් 2 4 6 සංයුක්ත සිද්ධිය. 4 සංඛ්‍යාවක් වැඩිවීම 1 4. මේ විදිහට සංයුක්ත සිද්ධිය ඕන තරම් ගන්නවා. ප්‍රථම සංඛ්‍යාවක් වැඩිවීම 2 3 5 සංයුක්ත සිද්ධිය. ත්‍රිකෝණ සංඛ්‍යා විවිධ ඒවා ගන්න පුළුවන් කැටේ. හරි. අපි කීපයක් කියලා පෙන්නනවා. එක සිට 4 දක්වා අංක යොදන චතුස්තලාකාර නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී සරල සිද්ධියක් හා සංයුක්ත සිද්ධියක් නියමයි. ඉස්සලම නියැදී අවකාශය 1 2 3 4. සමචතුරස්‍ර සංඛ්‍යාවක් වැටීම අන්න සරල සිද්ධියක්. ඉරට්ටේ සංඛ්‍යාව වැටීම B සංයුක්ත සිද්ධියක්. අවයව එකට වඩා වැඩි සංයුක්ත සිද්ධියක්. සමචතුරස්‍ර සංඛ්‍යාවක් හැබැයි එකක් ගන්න පුළුවන්. අපි මෙහෙම කියමු 4 වැටීම. 4 වැඩි. එකට වඩා විශාල සමචතුරස්‍ර සංඛ්‍යාවක් මේකේ තියෙන එකක්. ඒ විදිහට අර්ථ ගන්නවන්න පුළුවන්. යම් සමබර කාසියක් උඩ දැමීමේ ප්‍රතිඵල සිරස වැටීම අගය වැටීම නියදී අවකාශය ලියා දැක්වීම. අන්න රූපේ දැක්වෙන ආකාරයේ චක්‍රයක් කරකැවීමේ පරීක්ෂණයකදී ප්‍රතිඵල සරල සිද්ධියක්ද සංයුක්ත සිද්ධියක්ද? මේකේ එක වැටෙන්න පුළුවන්. එක නවතින්න පුළුවන්. 2 3 4 5 6 7 8. එතකොට සංයුක්ත සිද්ධිය. අපි කිව්වොත් මෙතන රේඛා දෙකක් අඩුයි. අපි ඒක අඳිමු. රේඛා දෙකක් අඩුයි පේනව නේද? කොළ පෑනින් අපි සම කොටස් වලට බෙදෙන්න ඕනේ. හරි. ඒක සංයුක්ත සිද්ධියකදී. අපි යමු. ඝනකාකාර නොනැඹුරු ධාතු කැටයක පැති 6 රතු තැඹිලි කහ කොළ නිල්
1 2 3 4 5 දම් පාට 6ක් දාලා තියෙනවා. ඒ දුන්නේ වාට වලින් ඉන්ඩිගෝ විතරයි නේද? නියදී අවකාශය දීවා. රතු තැඹිලි කහ කොළ නිල් සහ දම් නියදී අවකාශය. අපි යමු. මෙම නියදී අවකාශය ඇසුරින් සරල සිද්ධියක් රතු වැටීම. නිල් සහ දම් වැටීම. එකකට වැඩි නම් සංයුක්ත සිද්ධියක් Q M සරල සිද්ධියක්. එතකොට M සරල සිද්ධියක් Q සංයුක්ත සිද්ධියක්. අවයව දෙකක් තියෙනවා. දෙකට වැඩි ලියන්නත් තිබ්බා මට ඕන. හරි. මල්ලක් තුල R1 සහ R2 රතු පාට බෝල දෙකක්ද W1 W2 W3 සුදු පාට බෝල තුනක් දැත. මල්ලෙන් ආහු ලෙස බෝලයක් ඉවතට ගැනීමේදී ලැබිය හැකි ප්‍රතිඵලය ඇසුරත් නියදී අවකාශය ලියයි. රතු එක හම්බ වෙන්න. රතු දෙක හම්බ වෙන්න. white W1 W2 W3 සරල රිද්‍යාවක් අපි තියෙනවා රතු එක ලැබී. සංයුක්ත සිද්ධියක් සුදු පාට බෝලයක් ලැබීම. එතකොට සරල සිද්ධියයි සංයුක්ත සිද්ධියයි අපි ගත්තා. අන්න අපි යනවා. බලන්න අපි යනවා. සරල සිද්ධියයි එක අවයවයයි. සංයුක්ත සිද්ධියයි මෙතන අවයව 3යි. අපි යමු. සිද්ධියක සම්භාවිතාව මේක වැදගත්. එකම තරමේ එකම හැඩේ කාඩ්පත් 7ක 1 2 3 4 5 6 7 බැගින් ලියා මේවා පෙට්ටියක බහල්වනු ලැබේ. ආමු ලෙස කාඩ්පතක් තෝරා ගන්න. නියදී අවකාශය අපිට ලැබෙනවා 1 2 3 4 5 6 7 අවයව 7ක් තියෙනවා මේකවල. අහමු ලෙස කාඩ්පතක් තෝරා ගන්න. හරි. මේවා තමයි ලැබෙන්න පුළුවන්. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එතකොට 1 ලැබුණොත් ඔත්තේ 3 ඔත්තේ 5 ඔත්තේ 7 ඔත්තේ. මෙතන තියෙනවා අවයව 4ක් ඒවා. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මෙන්න බලන්න. NA යට NS. NA කියන්නේ A වල අවයව 4යි. S වල 7යි. 7න් 4යි. එතකොට උත්තරේ 7න් 4යි. ඒකට මෙතන වැදගත් සූත්‍රයක් අපි ඔබ වහන්සේලාට දෙනවා. මොකද්ද? PA හොයන්න පුළුවන්. PA NA බෙදීම NS. PA සමානයි NA බෙදීම NS. මෙතන S. මුළු සිද්ධි ගානෙන් අපිට ඕන කරන සිද්ධි සංඛ්‍යා. තව එකක් කරුවම බාස්ලාට තේරෙයි. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් වැඩිීමේ සම්භාවිතාව 7න් 4යි. මුළු ගාන අවයව 7යි ඔත්තේ සංඛ්‍යා 4යි. අපි තව එකක් අරන් බලමු. මේ තියෙන සිද්ධියක සම්භාවිතාව P probability A වල සමානයි. සිද්ධියට අදාළ අවයව ගන්න. ඒ වල තියෙන අවයව. නියදී අවකාශයේ අවයව. අන්න ඒක තමයි අපේ සූත්‍රය. හරි. අන්න බලන්න. ලස්සනට අපිට ඒක කොටු කරලා දාන්න. ඕනනම් වර්ණ ටිකකුත් දාන්න.
එක මතක තියෙන්න ඕනේ ඔබ වහන්සේලාට. එක මතක තියෙන්න ඕනේ. PA කියන්නේ NA බෙදීම NS. PX කියන්නේ එකක් ලියන්න පුළුවන්. NX බෙදීම NS. හැමතිස්සෙම බෙදන්නේ S ගෙන්. PY NY. Y වල අවයව බෙදීම නියදියේ අවයව. ඒ සූත්‍රය වැදගත් අපේ ආන්දර. අපි යමු. 1 සිට 6 දක්වා අංක යොදන ලද නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය සලකමු. ඔව්. එතකොට 1 2 3 4 5 අවයව 6ක් තියෙනවා. අංක 5 වැඩිීමේ සිද්ධිය D නම් අවයව 1යි. හරි. එහෙනම් D ලැබීමේ සම්භාවිතාව අපි එහා පැත්තේ බලමු. අර D සිද්ධියට අදාළ සිද්ධි 1යි. අන්න 6යි. 6න් 1යි D සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. එතකොට අපේ ආමතුනේ අන්න අපි ඒක හෙව්වා. ඊට පස්සේ මොකද අහන්නේ කියලා බලමු. මෙම ධාතු කැටය උඩ දැමූ විට සමචතුරස්‍ර සංඛ්‍යාව ලැබීමේ සිද්ධිය K නම්. අන්න K. අපිට ඕනේ K. K වල අවයව කියන්න බලන්න. අපි නියදි අවකාශයට ගිහිල්ලා ඒකෙන් K හොයන්න ඕනේ. සමචතුරස්‍ර සංඛ්‍යා තියෙන්නේ 1යි 4යි. 1යි 4යි. 1යි 4යි. K සිද්ධියට අදාළ අවයව ගණන NK. නියදි අවකාශය NS. අතන අවයව 2යි. මෙතන 6යි. එහෙනම් සුළු කරලා කියන්න 3න් 1යි. 6න් 2 සමානයි. එතකොට අපි සුළු කළාම 3න් 1යි. හරි. අපි යමු. සාධාරණ කාසියක් උඩ දැමූ විට අගය පැත්ත ලැබීමේ සම්භාවිතාව කොපමණද? ඔන්න S කියන්නේ නියදි අවකාශය. සිරස අගය. අගයනේ ඕනේ අපි ඒ කියලා දාමු අගය වැටීම. මොකද PA කියන්නේ? A කියන්නේ අගය වැටීම. P කියන්නේ probability. Probability කියන්නේ සම්භාවිතාව. එකයි P දාන්නේ. එතකොට A වල සම්භාවිතාව යන සූත්‍රය කියන්නේ NA බෙදීම අපේ ආගමනේ NS. A වල අවයව 1යි. ඔක්කොම 2යි. එහෙනම් අගය ලැබීමේ සම්භාවිතාව 2න් 1යි. 26යි 2 අභ්‍යාසය පළවෙනි ගාන. පෙට්ටියක සෑම අයුරින්ම සමාන රතු පාට බෝල 5ක් සුදු පාට බෝල 2ක් ඇත. එහෙනම් මුලින්ම S ලියමු. රතු පාට බෝල 5ක් R දාන්නත් පුළුවන්. R1 R2 R3 රතු අතර රතු 5. ඊළඟට රතු 5ට පස්සේ සුදු බෝල 2යි. සුදු 1 සුදු 2 තමයි නියදිය. සුදු පාට වීමේ සම්භාවිතාව අපි ගමු. ඒ කියන්නේ සුදු 1 සුදු 2. එහෙනම් මෙන්න PA සමානයි NA බෙදීම NS. සුදු බෝල 2යි 7යි. PA කියන්නේ 7න් 2යි. ලස්සනයි. රතු පාට වීමේ සම්භාවිතාව අපි B කියලා දාමු. රතු 1 රතු 2 රතු 5. එහෙනම් අපි සම්භාවිතාව හොයන්නයි යන්නේ. PB රතු වීමේ probability එක සම්භාවිතාව. සූත්‍රය කියන්නේ අපේ ආමතුනේ. PB සමානයි. අරකම තමයි. NB
යට ns. B වල අවයව 5යි මුළු අවයව ගණන 7යි. අන්න ස්වභාවිතාවය. ඊළඟ එකත් බලමු. රඹුටන් ගොඩක ගෙඩි 50කින් ගෙඩි 15ක් කහ පාට ගෙඩි වේ. ඉතිරි සියල්ල රතු පාට වේ. වර්ණය කහ පාට එකක් වීමේ සම්භාව්‍යතාවය. එතකොට ns 50 මට ලියන්න බෑනේ. ns ගෙඩි 50යි. කහ පාට ny y හරි මොකක් හරි එළෝ හරි ඕන එකක් දාගන්න. ඒ දාන්නත් පුළුවන්. 15ක් කහ පාටය. එතකොට කහ පාට වීමේ සම්භාවිතාව py ny බෙදීම ns. කොට y වල අවයව 15යි 50යි 10න් 3යි. රතු පාට වීම. රතු පාට ගෙඩි කීයක් තියෙනවද? 35යි. එහෙනම් අපි සූත්‍රය කියන්න අපේ ආමඳුරනේ. PR රතු වීමේ සම්භාවිතාව. NR බෙදීම NS 35යි 50යි. පස්සරක් 7යි 10යි. මේක 10න් 7යි අරක 10න් 3යි. හරි. අපි යමු. 1 සිට 20 තෙක් පූර්ණ සංඛ්‍යා අතරින් අන්න 5 ගුණාකාර වන සංඛ්‍යා කුලකය ලියා දක්වන්න. එම කුලකය f ලෙස ගත් විට 5 ගුණාකාර කියන්නේ 5 10 නේද උනා 15 20 අන්න 5 ගුණාකාර. කොට nf 4යි. f කුලකයේ අවයව අතරින් සංඛ්‍යාවක් අහඹු ලෙස තේරීමේ අග ඉලක්කම බිඳුව වූ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. f කුලකයෙන් තෝරගන්න කියන්නේ. එහෙනම් අපි m දාමු. අග ඉලක්කම බිඳුව කියන්නේ 10යි 20යි. එහෙනම් m කියන්නේ අවයව දෙකයි. දැන් අරක තිබුණාට අපි මේකෙන් තෝරගන්නේ. එතකොට මේක තමයි නියදිය. එතකොට pm කියන්නේ nm බෙදීම nf. එතන s දාන්න වෙන්නේ මේකට. එතකොට ඔක්කොම 4යි 10න් දෙකෙන් එකයි. හරි. ඔන්න බලන්න මෙතන මේක හරියට කියන්නම්. f කුලකයේ අවයව අතරින් සංඛ්‍යාවක් අහඹු ලෙස තේරීමේදී අග ඉලක්කම බිඳුව වීමේ සම්භාවිතාව. f ගෙන් තමයි එතකොට s කියලා ගන්නෙ. නියදිය මේකෙන් තමයි අපි තෝරලා ගන්නෙ අග ඉලක්කම බිඳුව. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. ඒ අපේ 4 5 බලමු. පාසල් ශිෂ්‍ය සමිතියක සභාපති තෝරා ගැනීම සඳහා පිරිමි ළමුන් 30 දෙනෙක් නම් දන්නවද? නෑ. P1 P2 P3 අන්න ළමයින්ට නම් දැම්මා. ගැහැණු ළමයි 30 දෙනෙකුගේ නම් ගෑ 1 ගෑ 2 ගෑ 3. boy girl එහෙමත් ලියන්න පුළුවන්. හරි. ශිෂ්‍යයා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව. ඒ කියලා ගමු. P1 P2 P3.
ඔන්න පිරිමි. PA කියන්නේ ශිෂ්‍යයා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව අපේ ආවුනේ. ඒ කියන්නේ පිරිමි ළමයෙකු වීම. P කියන්නේ සම්භාවිතාව. එතකොට NA යට NS. ඒ වල අවයව 3යි. ඔක්කොම 6යි සමසමව ඉන්නවනේ. දෙකෙන් එකක හැකියාවක් තියෙනවා. එහෙනම් ගැණු ළමයෙක් වෙන්නත් ඊටු දෙකෙන් එක. අපි යමු. ඒ අපේ 5 6 භාජනයක 1 හා සමාන. B1 B2 B3 නිල් පාට බෝල 3ක් හා WWW සුදු පාට බෝල 4ක්. එතකොට මුලින්ම S ලිව්වොත් B1 තියෙනවා B2 තියෙනවා B3 තියෙනවා B4 තියෙනවා B3යි තියෙනවා B3යි තියෙනවා W එව්වා 4ක් තියෙනවා 1 2 3 4 කොට අවයව 7ක් තියෙනවා සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව අපි ගමු M අකුර W1 කොමා දාන්න අන්න එතකොට PM සමානයි NM බෙදීම NS M වල අවයව 4යි ඔක්කොම 7යි සුදු පාට බෝලයක් වීම මුලින් අහන්නේ නිල් පාට බෝලයක් වීම අන්න අපිට පොඩක් වරදගත්තා මුලින් අපෙන් අහන්නේ නිල් පාට බෝලයක් වීම පේදාම් B1 B2 B3 කොට PA සමානයි NA යට ඕන අකුරක් දාන්න පුළුවන් NS සුදු නිල් පාට බෝල 3යි ඔක්කොම ඊළඟට සුදු පාට බෝලයක් වීම B කියලා ගමු W white W2 W3 සුදු පාට බෝල 4යි ඒ වණන් අපේ ආන්දරනේ PB සමානයි කියන්නේ සූත්‍රය කියන බවසර PB සමානයි NB බෙදීම NS B වල අවයව 4යි ඔක්කොම 7යි හරි නේද අපි යමු ඊළඟට අහනවා B1 බෝලය වීම C කියලා දාමු B1 PC NC බෙදීම NS B1 කියන්නේ එක බෝලයයි ඔක්කොම 7යි අපි D කියලා ගමු W1 බෝලය ලැබීම එහෙනම් PD ND බෙදීම NS W කියන්නේ එක බෝලයක් ඔක්කොම බෝල 7යි 7න් එකයි ඒ දෙකටම ලස්සන උත්තර ආවා අවසරයි අපේ ආන්දරනේ අපි යමු අන්න වැදගත් සිද්ධියක අනුපූරකය මොකද්ද මේ අනුපූරකය කියන්නේ හොඳට බලන්න අපි යමු පළවෙනියෙන් මොකද්ද කියන්නේ කියලා බලමුකෝ 1 සිට 10 තෙක් අංක ලියූ එකම ප්‍රමාණයේ බෝල 10ක් පෙට්ටියක බහා ඇත. එතකොට නියැදි අවකාශය S ලියන්න. සංගල වරහන් 1 2 3 4 5 6 7 8 අන්න අවයව 10යි ප්‍රථම සංඛ්‍යාවක් වැඩිම ඒ ලෙස දක්වන්න. කියන්නේ ඕකේ තියෙන ප්‍රථම ගස 2 3 5 7
හරිද? 2 3 5 7. PA කියන්නේ NA බෙදීම NS. අපේ ආන්දරනේ මෙතන අවයව 4යි. ඔක්කොම 10යි. 10න් 4යි කියන්නේ 5න් 2යි. හරි. හොඳට බලන්න. ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීම A dash. අන්න මතකනේ කුලක කතාවේදී. A dash කියන්නේ A නොවන ඒවා. 2 3 4 5 නොවන ඒවා. අපට 1 4 6 8 1 4 6 8 9 10 1 2 3 4 5 6 තව 6ක් තියෙනවා අවයව. එහෙනම් PA dash හොයන්න යනවා. එහා පැත්තට යනවා. PA dash NA dash බෙදීම NS. එතන 6යි 10යි 5න් 3යි. එහෙනම් බලන්න PA dash කියන්නේ 5න් 3යි. PA කියන්නේ 5න් 2යි. මේ දෙක එකතු කළාම PA dash ධන PA කියන්නේ කීයද? 5න් 3 ධන 5න් 2. 5න් 3 ධන 5න් 2. අපේ ආන්දරනේ මේ දෙන්නගේ එකතුව 5න් 3 ධන 5න් 2. කීයද 5න් 3 ධන 5න් 2 කියන්නේ? කියන්නේ 1යි. එහෙනම් PA dash හොයන්න පුළුවන්. 1න් PA අඩු කරලා. අපිට කියනවා P මේක බව සාධනය කරන්න. අපි ලස්සනට ඔප්පු කරනවා. ලස්සනට ඔප්පු කරනවා. එකතු කළා මේකේ හටගත්තම උත්තරය ආවා. හරි. අපි යමු. නිදසුන 1. 1 සිට 6 දක්වා අංක යොදන ලද නොනැඹුරු ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. අංක 4 වැටීමේ සිද්ධිය A නම් PA සොයන්න. එහි අනුපූරකය A dash නම් A dash සොයන්න. මේදී ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම් PB සොයන්න. හරි. දැන් මෙතන වැඩ කටයුතු කීපයක් කරන්න වෙනවා. කීපයක් කරන්න වෙනවා. හොඳයි. එහා පැත්තේ ඉඩ කඩ තියෙනවද බලමු. ඉඩ කඩ නැත. අපි මේකෙම හොයමු. ඔන්න S. K සිට 6 දක්වා. අන්න නියැදී අවකාශය. අංක 4 වැටීමේ සිද්ධිය A නම් PA සොයන්න. NA බෙදීම NS 6න් 1යි. හරි. අනුපූරකය A dash නම් PA dash සොයන්න. එතකොට A dash කියන්නේ 4 හැර අනිත් ඒවා. එකෙන් අඩු කරලත් ගන්න තිබුණා. එහෙනම් PA dash NA dash බෙදීම NS අවයව 5යි 6යි. මේ දෙන්න එකතු වුණොත් 1 වෙනවා. හරි. අපි යමු උඩට
යා මෙහිදී ඉරටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම් මමින් 2 4 6 PB dash හොයන්න. නම් PB සොයන්න මෙතන වෙන්න ඕනේ. මෙතන PB සොයන්න. හරි. අපි PB සොයමු. මෙන්න තව ටිකක් උඩ යමු. PB සමානයි. වහන්සලා කියන්නේ. PB සමානයි. NB බෙදීම NS. ඉරටේ සංඛ්‍යාවක් B නම් 6න් 3යි භාගයයි. PB dash ලබා ගන්න. ඕන අපිට බලන්න මෙහෙම. PB dash කියන්නේ 1 ඍණ PB. 1 ඍණ PB. ලස්සන නෑ. අපි එකෙන් ගමු PB dash. ඉස්සෙල්ලා එකත් ඒකෙන් ගන්න ඕනේ. එකෙන් භාගයක් අඩු කරා. අන්න භාගයයි. මේකත් අපිට ඕන නම් එහෙම ගන්න පුළුවන්. මම ඒක ඒ විදිහටත් ඔබ වහන්සේලාට ආරම්භ වෙන්න. PA dash 1 ඍණ PA. 1 කියන්නේ 6න් 6යි. PA කියන්නේ 6න් 1යි. 6න් 5යි. ඒ විදිහටත් කරන්න පුළුවන්. ක්‍රම දෙකටම කරලා බලන්න. PBත් එහෙම කරන්න තිබුණා මම එහෙම කරේ නෑ. එකෙන් අඩු කරලා වහන්සේලාට උත්තරය ආරම්භ වෙන්න. අපි යමු පොඩි ආම්දුරනේ 26යි 3 අභ්‍යාසය. 1 සිට 6 දක්වා අංක යොදන ලද නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමූ විට පහ ලැබීමේ සිද්ධි සම්භාවිතාව කුමක්ද? හරි. 1 සිට 6 දක්වා අපි ඒ කියන්නේ පහ ලැබීම. එතකොට PA NA බෙදීම NS. NA කියන්නේ 1යි 6යි. පහ හැර වෙනත් සංඛ්‍යාවක් ලැබීම. PA dash පහ හැර වෙනත් සංඛ්‍යාවක්. මේකේ අනුපූරක. 1 ඍණ PA dash. එහෙම ගන්න එක ලේසි. 1 කියන්නේ 6න් 6යි 6න් 1යි. අවසාන උත්තරේ 6න් 5. පහ හැර පහ ලැබීම A. වෙනත් සංඛ්‍යාවක් ලැබීම 1 2 3 4 6. එතන ඉලක්කම් 5ක් තියෙනවා. ඒ විදිහට කරුවත් හරි මේ විදිහට කරුවත් හරි. අපි යමු. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක එක ප්‍රශ්නයක් සදා පිළිතුරු 4ක් ඇත. ඒවා අතරින් නිවැරදි වන්නේ එක් පිළිතුරක් පමණි. ශිෂ්‍යයෙකු මෙයින් අහඹු ලෙස තෝරාගත් පිළිතුරක්. නිවැරදි පිළිතුර වීමේ සම්භාවිතාව කුමක්ද? නිවැරදි පිළිතුර. එතකොට හරි S වලට තියෙනවා සිද්ධි 4. උත්තර 4ක් තියෙනවා. නිවැරදි පිළිතුර තියෙන්නේ මොනවා හරි එකයි. අපි දන්නේ නැහැ මොකක්ද කියලා. හැබැයි එක අවයවයක් මෙතන තියෙනවා. එහෙනම් PA කියන්නේ මේ හතරෙන් ඕනම එකක්. NA8 NS. හතරෙන් එකක් තමයි. මේ ටික නොලිය හිටියත් ප්‍රශ්නයක් නෑ. වැරදි පිළිතුරක් වීම කියන්නේ ඉතුරු ඒවා. PA dash. දන්නවනේ. එකෙන් PA අඩු කරනවා. එක කියන්නේ 4න් 4යි. නිවැරදි පිළිතුරු 4න් 1.
දැන් මේකේ අපි දන්නේ නැහැ 1ද 2ද 3ද 4ද කියලා. ඒ නිසායි මං තිතක් තිබ්බේ. කොහොම හරි එක අවයවය ඒතනට එන්න පුළුවන්. හරි. හොඳයි. පියන්. පොත් ගොඩක පොත් 20ක් ඇත. ඒ අතරින් 6ක් ඉංග්‍රීසි පොත්ය. අනෙකවා සිංහල පොත්ය. 14. පොතක් තෝරාගත් විට එය ඉංග්‍රීසි පොතක් වීමේ සම්භාව්‍යය PE කියලා ගමු. NE යට NS. ඉංග්‍රීසි පොත් 6යි, පොත් 20යි, 10න් 3යි. පොතක් නොවීම PE ඩෑෂ්. එකෙන් අපි PE අඩු කරනවා. ඒ ක්‍රමයට අනේක තමයි උගන්වන්න ඕනේ. මෙතන 10න් 3යි. එක කියන්නේ 10න් 10යි. අඩු කරාම 10න් 7යි. 20න් නම් 14යි. අපි යමු. පද්‍ය ගායනා හා නර්තන තරගයකට ඉදිරිපත් වූ සිසුන් කණ්ඩායමක් පිළිබඳ වෙන් රූපයේ දැක්වේ. එතකොට මේකේ මුළු අවයව ගාන 15යි 15යි 30යි. මෙතන අවයව 30ක් තියෙනවා. මුළු අවයව 30ක් තියෙනවා. 30ක් තියෙනවා. හරි ඒක හොයාගත්තා. මේ නාමු ලෙස තෝරාගත් සිසුවෙකු පද්‍ය ගායනය. පද්‍ය ගායනය කියන්නේ S කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. අන්න සිං කරනවා කියලා ඒකයි අදහස් කරලා. එන NS. බෙදීම N E කියලා මෙතනදී මට දාන්න වෙන්නේ. මොකද මේ E අකුර. එතකොට අතන 22යි. පද්‍ය ගායන මේ දෙකේම 30න් 22යි. 15න් 11යි. 15න් 11යි. හරි. දෙවෙනි කොටස බලමු. මෙතන 22යි. මෙතන 30යි ආවා. මේක නම් 8යි 15යි 23යි. පද්‍ය ගායන සඳහා ඉදිරිපත් නොවූ අයෙකු වීමේ සම්භාවිතාව. පද්‍ය ගායන වහන්න. එතකොට පද්‍ය ගායන වහන්න. මම පද්‍ය ගායන වහනවා. වැව්වා. දැන් එතකොට පද්‍ය ගායන නැහැ කියන්නේ අපේ ආන්දරනේ P SK dash එකරින PS ආවේ 15න් 11යි. එක කියන්නේ 15න් 15යි. නම් උත්තරේ 15න් 8යි. 15න් 4යි. 30න් නම් 8යි. මේ 8 30න් මේ 8යි. ඒගොල්ලෝ තමයි අනිත් අය. පද්‍ය ගායනයට ඉදිරිපත් නොවූ අය. රූපෙන් ගන්න තිබුණා මම අර ඉස්සෙල්ලා එකෙන්ම අරන් S dash. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. මේ මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ. බහිෂ්කාරයි කියන්නේ ආමුදුරනේ එක සැරේ වෙන්න බෑ. එක සැරේ වෙන්න බැරි සිද්ධි දෙකක් කියන්න. හිතන්න පොඩ්ඩක්. අපි හිතමු ක්‍රිකට් තරගයක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම. මීළඟ තරගය. මොනවද වෙන්න පුළුවන්? එක්ක දිනන්න පුළුවන්. නැත්තම් පරදින්න පුළුවන්. නැත්තම් ඩ්‍රෝ වෙන්න පුළුවන්. ජය පරාජයක් නැති වෙන්න. මෙතන සිද්ධි තුනක් වෙනවා. දිනීම, පරදීම, ජය පරාජය නැති වීම. તો දින ගමන් මේම කණ්ඩායමට පරදින්න බෑනේ. ඒතර මේ සිද්ධි තුනම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. බහිෂ්කාර කියන්නේ එකවර සිද්ධ වෙන්න බැරි දේවල්. අපි බලමු.
මේ තියෙන්නේ මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය දිනීම, පරාජය වීම, ජය පරාජය නැතිවීම. මෙම සිද්ධි තුන අන්‍යෝන්‍ය එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි තුනකි. එකවර වෙන්න බැරි ඒවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ ඒකයි. අපි බලමු. 1 සිට 6 දක්වා අංක යොදන ලද නොනැඹුරු ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම p. එතකොට ඉරට්ට සංඛ්‍යා මොනවද? 2 4 6. උත්තේ සංඛ්‍යා ලැබීම q නම් q 1 3 5. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම r නම් 2 3 5. හරි. දැන් මේක එකවර වෙන්න බැරි ඒව මොනවද? මේකයි p සහ q. p සහ q. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම 2 3 5. අපි යමු. p සහ qට ඡේදනය ඒව නැහැ. අවයව නැහැ. අභිශූන්‍යයි. p හා qට පොදු අවයව නැති නිසා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙක. මේ දෙකේ බහිෂ්කාර. q සහ r දිහා බලන්න වහන්සේ. q සහ r කො 3 5 එකේ පොදු අවයව තියෙනවා. q සහ rට පොදු අවයව තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. බහිෂ්කාර නොවේ. එකවර සිද්ධ වෙන්න බැරි නම් තමයි බහිෂ්කාර වෙන්නේ. අන්න බලන්න අපිට හොඳට තේරුණා. 3 5 පොදු අවයව තියෙනවා. බහිෂ්කාර වෙන්න බෑ. නමුත් p සහ q බහිෂ්කාරයි. අභිශූන්‍ය කුලකයක්. බහිෂ්කාරයි. අපි යමු. 26යි 4 අභ්‍යාසය. රූපේ දැක්වෙන ආකාරයේ 1 සිට 8. එතනත් මේ අපි අඳින්න ඕන ඉරක් තියෙනවා. 1 සිට 8. හරි. යොදන ලද වාසනා චක්‍රයක් කරකැවීමේ පරීක්ෂණය සලකන්න. මෙහිදී ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ඒද. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය බීද ලෙස. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය සීද ලෙස. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබීම ඩීද ලෙසගෙන සංගල වරහන් තුල ලියා දක්වන්න. ඒ කියන්නේ ඔත්තේ B කියන්නේ හොඳයි. එහා පැත්තේ ඉඳ තියෙනවද බලමු. ඔව්. එතන ඉඳ තියලා නැහැ. අපි අතන යටින් ලියමු. උඩ දාලා ලියමු. කියන්නේ මොකද්ද ඒ කියන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම 2 4 6 8. හරි. උත්තේ සංඛ්‍යාවක් ලැබීම 1 3 5 7. C. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ නෑ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම C. 2 3 5 D. පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලැබීම 1 4. අය බලන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම Aද. ඔත්තේ සංඛ්‍යාවක් Bද. ප්‍රථමක සංඛ්‍යාවක් Cද.
අන්න හරි. සඟල වරාන් තුල අවයව ඇසුරෙන් ලියා දක්වන්න. හරි. එහා පැත්තේ ගිහිල්ලා බලමු මොනවද කියන්නේ කියලා. ඒවා ඇසුරෙන් පහත සඳහන් ප්‍රකාශවල නිවැරදිතාවය අනුව ඉදිරියෙන් හරියෝ වැඩි. ඒ හා බී සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. බලන්න. 2 4 6ට ඒ හා බී බහිෂ්කාර වේ. හරි. ඒ හා සී අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. ඒ හා සී නොවේ. මේ දෙක පොදුයි. දෙක පොදුයි. ඒ හා සී අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවේ. හරි. ඒ හා ඩී සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. ඒ හා ඩී. ඒ හා ඩී නෑ. 4 තියෙනවනේ. බහිෂ්කාර වේ නෙමෙයි බහිෂ්කාර නොවේ. කොට ඒක වැරදි. සීසා ඩී බහිෂ්කාර නොවේ. නෑ. සීසා ඩී බහිෂ්කාරයි. පොදු ඒවා නෑ. නොවේ කියන එක වැරදි. නොවේ කියන එක වැරදි. අන්න අපි ආවා. පොදු අවයව තියෙනවා නම් බහිෂ්කාර නොවේ. පොදු අවයව නැත්තම් බහිෂ්කාර වේ. ඡේදනය අභිශූන්‍ය. අපි හොඳට තේරුම් ගත්තා. ඒ කියන්නේ 10ට අඩු 3 ගුණාකාර. හරි. 3 6 9. B කියන්නේ 10ට අඩු 4 ගුණාකාර. කොට ඒ ඡේදනය B අභිශූන්‍යයි. අභිශූන්‍ය මෙමත් ලියන්න පුළුවන්. එනම් බහිෂ්කාරයි ඒ හා B. ඒ සහ B අන්‍යෝන්‍ය පොදු අවයව නැහැ වශයෙන් බහිෂ්කාර වේ. හරි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි පොදු අවයව නැති නිසා. අපි යමු. කිසියම් පාසලක නිවාස 4යි කොඩිවල වර්ණ රතු කොළ නිල් කහ සහ නිල්. වෙනත් පාසලක නිවාස 4 කොඩිවල නම් නිල් දම් තැඹිලි සහ කොළ. පළමු පාසලේ කොඩිවල වර්ණ පීද මොනවද? රතු කොළ කහ නිල්. අනෙක් පාසලේ වර්ණ කියු නිල් දම් තැඹිලි කොළ තැඹිලි කොළ කොළ දෙකක තියෙනවා මේකේ නිල් දෙකක තියෙනවා කොළ සහ නිල්. හරි. පී ඡේදනය කියු කොළ අභිශූන්‍ය නෙමෙයි නිල්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධිද බහිෂ්කාර සිද්ධි නොවේ. හේතුව පොදු අවයව ඇති නිසා. දෙකටම පොදු අවයව ඇති නිසාය.
ලස්සනයි නේද? ලස්සනයි. අවසරයි අපේ ආමඳුරනේ අපි දැන් පැයකට වැඩි කාලයක් ඔබ වහන්සේලාත් එක්ක සම්භාවිතාව කතා කරා. ඒ නිසා අපේ පළවෙනි පරිච්ඡේදය අපි මෙතනින් නිමාවටපත් කරනවා. සම්භාවිතාව දෙවන පරිච්ඡේදයේ අපි ලස්සන ප්‍රශ්න ටිකක් නියදී අවකාශය සඳහා කොටු සැලැස්මක් ඇඳලා දැලිසක් මගින් අපි ඒක කතා කරමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන්